ජනීය වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි. අපි ඊ타මත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සියලු කටයුතු බොහෝමත්ම උපේක්ෂාවෙන් මෛත්‍රියෙන් මෙහෙයවමින් අපේ ස්වාමින් වහන්සේ පුරෝගාමීව ක්‍රියා කරනවා. ඉතින් මේ පින්කම මේ විදිහට අපේ ලංකා වේලාවෙන් 6ට ආරම්භ කරාට මේ ප්‍රංශය ඒ වගේම යුරෝප් රටවල රාත්‍රී 1යි සමහර වෙලාවට 2යි මේ වගේ අවස්ථාවන් වල ඉඳගෙන මේ නිදි මරාගෙන තමයි මේ පින්කම් මේ විදිහට සංවිධානය කරන්නේ. ඉතින් අපේ ගෞරවනීය කැන්ඩිවෙන්නේ රාහුල ස්වාමින් වහන්සේ නිදි වර්ජිතව මේ දක්වාම ස්වාමින් වහන්සේ මේ පින්කම සඳහා ඉදිරියටත් සම්බන්ධ වෙමින් ක්‍රියා කරනවා. ඉතින් අපි ඊ타මත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ වැඩිමෙන් ලැබෙන්නා වූ ආනිසංස පිළිබඳව සිද්ධ කෙරෙන විශේෂ දේශනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් පාදාභිවන්දනයේ යුක්තව ආරාධනා කරනවා අති ගෞරවනීය ප්‍රංශයේ බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන විහාරවාසී කැන්දවෙන්නේ රාහුල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට මෙතුම් වූ ධර්ම දේශනාව මෙතෙන් පටන් සිද්ධ කරන හැටියට අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහායමානුසං දේහං දේවකායං පරිපූර්ෙස්සන්ති සාදු සාදු සාදු. වැඩමවා වදාළ වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. කලණ මිතුරෝ ජාත්‍යන්තර සංවිධානයේ සංවිධායක මණ්ඩලයේ පින්නතුන් සමාජික පින්නතුන් ඇතුළු ශ්‍රද්ධාවන්ත කාරුණික වාසනාවන්ත පින්වත්නි, පොසොන්පුර පසළොස්වක පොහොය දවස නිමිති කරගෙන සීල සමාදානාදිය සිද්ධ කරලා ධර්ම ශ්‍රවණය කරලා ධර්ම සාකච්ඡා කරලා සම්බුද්ධ වන්දනාදී පින්කම් සිද්ධ කරලා මේ පුණ්‍ය කටයුතු සිද්ධ කිරීමෙන් අනතුරුව ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණයන් සිහිපත් කරමින් පුරා මාසයක් තිස්සේ බුදුගුණ සජ්ජායනා කිරීමෙන් බුදුගුණ භාවනා කිරීමෙන් පැස් කරගත්තා උතුම් වූ ආනිසංස සත්‍යක්‍රියා කරමින් මේ ලෝකවාසී හැම දිනාටම නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටයි අපි හැම දිනාම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ වෙලාවේ පින්වත්නි අදහස් කරන්නේ මේ ප්‍රමාණ කාලයක් මහා සංඝරත්නයේ ආශිර්වාද අනුශාසනා ඇතුව මේ පින්වත් හැම දිනාම සහභාගී වෙලා මේ සිද්ධ කරන්නට යෙදුණු බුදුගුණ සජ්ජායනාව බුදුගුණ භාවනාව කතරම් ආනිසංසදායකද කියන බව සිහිපත් කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම ඉතාම දුර්ලභයි. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම කල්ප 100 ගණනකුත් දුර්ලභ වෙනවා. ඉතින් මේ අවස්ථාව අපි හැම දිනාටම ලැබිලායි තියෙන්නේ. මේ බුද්ධ ශාසනයක් මුණ ගැහිලා
මේ බුද්ධ ශාසනයේ කේන්ද්‍ර කරගෙන කුසල් වඩා ගනිමින් අපි හැම දිනම මේ ජීවිතයන් ගත කරන්නේ. ඒ අතර වාරයේ මේ ලෝකේ හැම දිනම පීඩාවට පත් වෙලා ඉන්න මේ කාල වකවානුව තුල කොරෝනා වසංගතය නිසා පීඩාවට පත් වෙලා ඉන්න හැම දිනාටම බුදු ගුණ අනුස්මරණය කරමින් සත්‍යක්‍රියා කරමින් ඒ හැම දිනාටම නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටයි මේ පින්කම තුලින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයන් මෙච්චරයි මෙපමණයි කියලා ප්‍රමාණයක් කරන්න පුළුවන් කමක් නැහැ. නවරහදී බුදු ගුණ, චතුරු වෛසාරද්ද ඥාන, දස බල ඥාන, චුද්දස බුද්ධ ඥාන, අට්ඨාර සාවේනික බුද්ධ ගුණ, 19 ප්‍රත්‍යවේක්ෂා ඥාන, සූවිසි ප ဋ ාණ ධර්ම ඥාන, සමත්‍රිංශත් පාරමී ඥාන, සමචත්තාලීසති ඥාන, චතුචත්තාලීසති ඥාන, පරෝපන්නාස කුසල ධර්ම දෙසටක් මිත්‍යා දෘෂ්ටි විනිර්වීතනය කරන ගම්බීර ඥාන, අනන්තනය සමන්නාගත සමන්ත මහා ප ဋ ාණ විෂයාන්තරගත ගම්බීර ඥාන, තේසැත්තේ ඥාන, සත්සැත්තේ ඥාන, සර්වඥතා ඥානය ප්‍රදාන කොට ඇති අනන්ත වූ බුදු ගුණයන්ගෙන් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ සමන්නාගත වෙනවා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම් කිසි කෙනෙක් ප්‍රසාද සිතක් ඇති කරගන්නවා නම් ඒ තුලින් ලැබෙන ආනිසංසයේ කල්ප සිය ගාණක් ගිවිල ගියත් අවසන් නොවන මහා පුණ්‍ය විපාකයක් බවට පත් වෙනවා. මේ හැම දිනාටම මේ ශ්‍රේෂ්ඨ අවස්ථාව එන බිලයි තියෙන්නේ. කලන මිත්‍රෝ ජාත්‍යන්තර සංවිධානයේ සංවිධායකත්වයෙන් මේ හැම දිනාටම බුදු ගුණ වඩන්නට අවකාශ ලැබුණා. වැඩි වශයෙන් ලක්ෂ වාර ගාණක් බුදු ගුණ වඩලා ඒ තුලින් සත්‍යයක් ක්‍රියා කරන්න පුළුවන් ශක්තියක් ජනිත කරගන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ හැම දිනාම බුදු ගුණ වැඩිමින් මොනතරම් ආනිසංසයක් ලබා ගත්තද කියන බව අපි මේ දේශනාව තුළින් ඔබට සිහිපත් කරලා දෙන්නට අදහස් කරන්නේ. පින්වත්නි, යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයන් නිරතුරුව සිහිපත් කරනවා නම් ඒ කෙනා කවදාවත් සතර අපායට වැටෙන කෙනෙක් නෙවෙයි. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියා නම් ඒ බුදුරජාණන් වහන්සේ ක්‍රිය ප්‍රසාද සිතක් ඇති කරගත්තා නම් ඒ බුදු ගුණ පිළිබඳව තමන්ගේ හිත නිතර යොමු කරගෙන කටයුතු කරනවා නම් ඒ කෙනා කවදාවත් සතර අපායට පත්වන කෙනෙක් නෙවෙයි. පහය මානුසං දේහං, යම් දවසක තමන්ගේ ශරීරය අතහරිනවද, මේ ශරීරය යම් දවසක පරිහරණය කරන්න බැරි අවස්ථාවක් එළමෙනකොට අපි කවුරුත් මේ ශරීරය අතහැරලා දානවා. පහය මානුසං දේහං, අපි මේ මනුෂ්‍ය ශරීරය අතහරිනකොට දේව කායම් පරිපූර්ණසන්ති, සුගති භවයක ඒකාන්ත වශයෙන් උප්පත්ති ලබනවා. මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම හේතු කරගෙන මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මේ ලෝක සත්‍යය කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන්. සතර පද ගාථාව ශ්‍රවණය කරලා නිවන් අවබෝධ කරගන්න අවස්ථාව තියෙද්දි මේ ලෝක සත්‍යය දුකටපත් වෙනවා නේද කියලා මහා කරුණාවෙන් අනාදිමත් කාලයක් තිස්සේ සංසාරයේ පාරමිතා පුරලයි මේ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙ පහළ වෙන්නේ. අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේත් එහෙමයි. ඒ මහා කරුණාවෙන් යුක්තව මේ ලෝකයේ සම්මා සම්බුද්ධත්වයට පත්වන තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යය කෙරෙහි නිරතුරුවම ධර්ම දේශනා කරමින් කරුණාවෙන් කටයුතු කරන හැමදාම ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ පින්වත්නි දහවල් දානේ වළඳලා අවසානයේ සුගන්ධ කුටියට වඩින්න ශ්‍රී පාදය හඩිය මත තියාගෙන හැමදාම අනුශාසනා කරනවා අපි කෙරෙහි කරුණාවෙන්. අප්පමාදේන භික්ඛවේ සම්පාදේත දුර්ලභෝ බුද්ධුත්පාදෝ ලෝකස්මින් දුර්ලභෝ manussත්ත පටිලාභෝ දුර්ලභා කන සම්පatti දුර්ලභං සද්ධම්ම සවණං දුර්ලභා පබ්බජ්ජාදී වශයෙන් අප්පමාදේන සම්පාදේත අප්‍රමාදීව කටයුතු කරන්න. දුර්ලභෝ බුද්ධුත්පාදෝ ලෝකස්මින්, මේ ලෝකේ බුදුවරු පහළ වෙන්නේ ඉතාම දුර්ලභයි. දුර්ලභා manussත්ත පටිලාභෝ, මේ මිනිසත් භාවය ඉතාම දුර්ලභයි. දුර්ලභං සද්ධම්ම සවණං, සද්ධර්ම ශ්‍රවණිය දුර්ලභයි. ඒ වගේම දුර්ලභා පබ්බජ්ජා, පැවිද්ද ඉතාම දුර්ලභයි.
මේ ආදී වශයෙන් මේ දුර්ලභ කරුණ දේශනා කරමින් ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අපි හැමදෙනා මේ නිවන් මාවත කෙරෙහි යොමු කරවන්නට නිර්වාණ අවබෝධය සඳහා යොමු කරවන්නටයි නිරතුරුවම අනුශාසනා කොට වදාළේ. 12 කෝටි ලක්ෂ වාරයක් දිනකට මහා කරුණා සමවතර සමවදිමින් මේ ලෝකේ යම් කෙනෙක් නිවන් අවබෝධ කරන්ට හේතු සම්පත් ඇතුව ඉන්නවා නම් ඒ හැම දෙනා කෙරෙහි මහා කරුණාවෙන් මේ ලෝකේ යම් තැනකද එහෙම අය ඉන්නේ ඒ තැන්වලට මේ බුදුරජාන් වහන්සේ වැඩම කරමින් මේ ධර්ම දේශනා පැවැත්වුවේ. එවැනි ගුණ ඇති ශ්‍රේෂ්ඨ තථාගත බුදුරජාණන් වහන්සේ අපි හැම දෙනාම සරණ ගිහිල්ලා ඉන්නේ. ඒ උත්තම ගුණ ඇති තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයන් කෙරෙහි පැහැදිලා ඔබ යම් කිසි මොහොතක දිවා රාත්‍රී කාලයන්හි බුදු ගුණ වඩනවා නම් ඒ බුදු ගුණ වඩා ගැනීම එක්තරා ආනිසංසයක් තමයි පින්වත්නි. ඔබට සැනසීමෙන් ජීවත් වෙන්නට පුළුවන්. සෝමනස්ස සහගත සිතින් යුක්තව වාසය කරන්නට පුළුවන්. බුදු ගුණ වඩන කෙනා කිසිම කලක බිය තැති ගැනීමකින් ජීවත් වෙන්නේ නැහැ. අනවද්‍ය සුවය ජීවිතේ භුක්ති විඳිනවා. නිවැරදි ජීවිතයක් ගෙවන ඒ කෙනා මහා සැනසීමකින් ජීවත් වෙන කෙනෙක්. බුදු ගුණ වඩන කෙනා, බුදු ගුණ භාවනා කරන කෙනා මහා සතුටකින් ජීවත් වෙන්නේ, සොම්නසකින් ජීවත් වෙන්නේ. එතකොට එය බුදු ගුණ වැඩිීමේ ආනිසංසයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි පින්වත්නි මේ බුද්ධ ශාසනය තුල නිවන් අවබෝධ කරගන්නට නම් සත්‍යවාදී කෙනෙක් විය යුතුයි. සත්‍යවාදී කෙනෙකුට හැරුණහම මේ බුද්ධ ශාසන නිවන් පසක් කරගන්නට පුළුවන් කමක් නැහැ. එතකොට පංචශීලාදී සීලයන්හි පිහිටලා සිල් ගුණ පුරමින් තමන්ගේ හිත දියුණු කරන කෙනාට තමයි මේ බුද්ධ ශාසන නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් බුද්ධානුස්සති භාවනාව සිද්ධ කරනවා නම් ඒ බුද්ධානුස්සති භාවනාව සිද්ධ කිරීමේ ඒකාන්ත විපාකයක් විදියට මේ ජීවිතයේ ditta ධම්ම වේදනීය වශයෙන් ලැබෙන ප්‍රතිඵලයක් තමයි පින්වත්නි සත්‍ය ගරු කරන කෙනෙක් බවට පත් වෙනවා. කිසිම කලක බොරු කියන්නට පෙළඹෙන්නේ නැහැ. එතකොට සත්‍යවාදී ජීවිතයක් ඇති කෙනා ජීවිතේ ගුණධම් දියුණු කරගෙන තමන්ගේ ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන නිර්වාණයේ දෙසට ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා මේ බුදු ගුණ වැඩිම හේතු කරගෙන. අපේ බුදුරජාණන් වහන්සේ නිරතුරුවම අපට අනුශාසනා කරන්නේ මේ නිවැරදි යහපත් වූ තථාගත දේශනාව එක්කයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කිසිම තැනක වැරදි ඇත්තේ නැහැ. ඒ නිවැරදි ධර්මය දේශනා කරනකොට ඒ ශ්‍රවණය කරනවා නම් යම් කිසි කෙනෙක් ඊට අනුකූලව තමන්ගේ ජීවිතේ පවත්වනවා නම් ඒ තමන්ගේ ජීවිතේ පැවැත්වීමත් එක්ක ඒ කෙනා නිවැරදි ජීවිත ප්‍රතිපදාවක් ඔස්සේ ගමන් කිරීමෙන් නිර්වාණ අවබෝධය සඳහා යොමු වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට පින්වත්නි නිහතමානී අනතිමානී ගුණ ඇති වෙන්නට මේ බුදු ගුණ භාවනාව හේතුවක් වෙනවා. ඒ අනතිමානී ගුණයන් නිවන් පසක් වීම සඳහා හේතු වෙන ශ්‍රේෂ්ඨ ගුණයන් මානින් යුක්තව යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ කෙනාට නිවන් අවබෝධය සඳහා යම්කිසි බාධාවක් ඇති වෙනවා. ඒතකොට අනතිමානී ගුණයන් ජීවිතේ පුරුදු පුහුණු වෙන්නට මේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයන් නිරන්තරයෙන්ම සිහිපත් කරගන්න එක වටිනවා. ඒ ප්‍රයෝජනවත් වෙනවා එවැනි ගුණ දහම් දියුණු වීම සඳහා. මේ වගේ බුදු ගුණ වඩන කෙනෙකුට පින්වත්නි ආනිසංස විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ කාල වේලාව අනුව ඒ සියලුම බුදු ගුණයන් තුලින් ලැබෙන ආනිසංසයන් ඒ අනුස්මරණය කිරීමෙන් භවනා කිරීමෙන් ලැබෙන ආනිසංසය පරිපූර්ණ වශයෙන් අපට දේශනා කරන්න අවකාශ නොලැබේ. හැබැයි අපට කාල වේලාව අනුව ඔබට ප්‍රයෝජනවත් වෙන මේ ආනිසංස යම් ප්‍රමාණයකට හෝ දේශනා කරන්නට පුළුවන්කම ලැබේ කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි ඊළඟට යම් කිසි කෙනෙක් බුදු ගුණ භාවනා කරනවා නම් බුද්ධානුස්සති භාවනාව ප්‍රගුණ කරනවා නම් දෙවියෝ ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙනවා. දෙවියන්ට ප්‍රිය වූ කෙනෙක් බවට පත් වෙනවා මේ බුද්ධානුස්සති භාවනාව සිද්ධ කිරීමේ ආනිසංසයක් විදියට. දෙවියෝ ආරක්ෂා කරන්නේ ගුණධම් ඇති ජනතාවයි. ඒ නිසා තමයි සක්‍ර දෙවියන් එක අවස්ථාවකදී දේශනා ප්‍රකාශ කරන්නේ මාතලේ රතාචාර්යවරයාට යේ ගහට්ඨා පුඤ්ඤකරා සීලවන්තා උපාසකා ධම්මේන ධාරං පෝසෙන්ති තං නමස්සාමි මාතලී.
මාතලිය මම මේ নমස්කාර කරන්නේ වන්දනා කරන්නේ දැහැමි ජීවිතයක් ගත කරන අයටයි. යේ ගහට්ටා පුණ්‍ය කරා පින් කරන ගිහි අයට මේ নমස්කාර කරන්නේ සීලවන්තා සිල්වත් වූ තෙරුවන් සමීපව ඇසුරු කරන්නා වූ අය වෙනුවෙන් තමයි මේ নমස්කාරය කියන බව ඒ ශක්‍ර දෙවියන් ප්‍රකාශ කරමින් මනුලොව දිහා බලාගෙන වන්දනා කරනවා. ඉතින් මේ දෙවියන්ගේ ආශිර්වාද සැලසෙන රැකවරණේ සැලසෙන හේතුවක් තමයි බුදු ගුණ භාවනාව ප්‍රගුණ කිරීම. බුදු ගුණ වඩන කෙනා සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදයට ලක් වෙනවා. එතකොට ඔබ හැම දෙනාම මෙපමණ කාලයක් මේ බුදු ගුණ පුරුදු කිරීම තුළින් රැස් කරගත්තා වූ මේ උතුම් වූ ආනිසංස තුළින් මේ ආනිසංසන් මේ ජීවිත වශයෙන් ලබා ගන්නා වූ කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ සමාජ ජීවත් වෙනකොට පින්වත්නි බොහෝ අයට නොයෙකුත් කරදර සම්බාධක ඇති වෙන්නත් පුළුවන්. ජීවිත ගමන ගෙනියනකොට මේ සමාජයේ අපි හැම දෙනා එක්කම ගනුදෙනු කරනකොට ඒ පහසුවෙන් අපිට සිද්ධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ විසමාකාර විවිධාකාර වූ අයත් එක්ක අපිට ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම අවස්ථාවලදී මේ බුදු ගුණ වඩලා යම්කිසි පුරුද්දක් ඇති කෙනෙක් නම් ඒ කෙනාට මේ සමාජයත් එක්ක ගැටෙන්නේ නැතුව සමසිතින් ජීවිතය ගත කරන්නට පුළුවන්. තමන්ගේ සුවසේ මේ ජීවිතය ගෙවන්නට පුළුවන්. මේ බුදු ගුණ භාවනාව පුරුදු කරලා තිබීමේ ආනිසංසයක් විදියට මේ ලෝකවාසී පිරිසගේ මෛත්‍රියට ලක් වෙනවා බුදු ගුණ භාවනාව පුරුදු කිරීමත් එක්ක. මොකද ඒ කෙනාගේ හිතේ කෙලෙස් ඇවිස්සීමක් නැහැ. කෙලෙස් නැගී ඒමක් නැහැ. පිරිසිදු වූ හිතින් දිවි ගෙවන ඒ කෙනාට මේ සමාජයේ පිරිස ප්‍රිය වූ ස්වභාවයකට පත් වෙනවා. ඊළඟට පින්වත්නි අපි විමසලා බලන්නට ඕන මේ සමාජයේ අපි ජීවත් වෙනකොට අපිත් එක්ක ගනුදෙනු කරන අය අප කෙරෙහි ලබන ආකල්ප මොන විදිහට තමන්ගේ හිත පවත්වා ගන්න කියන බව. ඒතකොට බුදු ගුණ වැඩිීමේ ආනිසංසයක් තමයි යම් කිසි කෙනෙකුට යමක් ප්‍රකාශ කරනවා නම් බුදු ගුණ වඩලා පුරුදු කෙනෙක් ඒ තමන්ගේ වචනේ ඉහළින් පිළිගන්නා ස්වභාවයක් තියෙනවා. මේ බුදු ගුණ කියලා කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ සතු ශ්‍රේෂ්ඨ වූ ගුණයන්. ඒ ගුණයන් සිහිපත් කරලා ඒ බුදු ගුණ වඩනකොට පුරුදු පුහුණු කරනකොට ඒ තුලින් තමන්ගේ හිතේ ගොඩනැගෙන්නා වූ ශක්තිය නිසා තමන්ගේ වචනේ ප්‍රබල වෙනවා. ප්‍රබල වචනයක් වාග් සම්පත්තියක් ලැබෙනවා මේ බුදු ගුණ ප්‍රකාශ කිරීම නිසා, බුදු ගුණ භාවනා කිරීම නිසා. ඉතින් අපි මෙපමණ කාලයක් මේ මාසිකට අධික කාලයක් මේ බුදු ගුණ වචනයෙන් ප්‍රකාශ කළා. මනසින් මෙනෙහි කරා. මේ බුදු ගුණ තුලින් අපේ හිත පෝෂණය කරගත්තා. එතකොට මේ තුලින් පින්වත්නි අපට ලැබෙන ආනිසංසයක් තමයි අපේ වචනේ ඊටාම ප්‍රබලයි. ඒ ප්‍රබල වූ වචනයක් තුලින් යහපත් සත් අරමුණක් ඇතුව යම් කෙනෙකුට යම් ප්‍රකාශයක් කරනවා නම් යම් කිසි අදහසක් යෝජනාවක් ඉදිරිපත් කරනවා නම් ඒට නම්‍යශීලී වන ස්වභාවයක් ඇති වෙනවා මේ බුදු ගුණ වැඩිම නිසා. ඊළඟට පිටවත්නි මේ ලෝකයේ දේව ධර්ම කියලා ධර්මයන් තියෙනවා ලැජ්ජා බය හිරියොත්ප්ප. එතකොට මේ හිරියොත්ප්ප ලැජ්ජා බය කියන පවට ලැජ්ජා වීම සහ බය වීම කියන දෙක ජීවිතයේ ගුණධම් දියුණු වෙන්න විශේෂ වශයෙන් හේතු වන ධර්මතා දෙකක්. අපි අකුසලයන්ගෙන් වෙන් වෙන්නේ මේ ලැජ්ජා බය නිසා, හිරියොත්ප්ප නිසායි. එතකොට පව් කරන්න ලැජ්ජාව ඇති වෙන්නට, පව් කරන්න බය ඇති වෙන්නට මේ බුදු ගුණ වැඩිම හේතුවක් වෙනවා. මොකද අපේ බුදුරජාණන් වහන්සේ නිරතුරුවම දේශනා කරන්නේ යහපත් ජීවිතයක් ගත කරන්න කියලයි. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ. කුඩා වරදෙත් බය දකිමින් ජීවත් වෙන්නට කියලයි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ. එතකොට ඒ කුඩා වරදෙහිත් බය දකිමින් ජීවත් වෙන්න අනුශාසනා කරන බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයන් අපේ මෙනෙහි කරනකොට, සජ්ජායනා කරනකොට, ඒ බුදු ගුණ භාවනා සිද්ධ කරනකොට අපි පින්වත්නි පවින් ඈත් වෙන්නට નિરાයාසයෙන්ම කටයුතු කරගන්නවා. ඒ බුදු ගුණ වැඩිම නිසා. බුදු ගුණ වඩන හිත හරිම පිරිසිදුයි. ඒ හිතේ කෙලෙස් මතුවී නැගී ඒමක් සිද්ධ වෙන්නේ නැහැ.
මේ වගේ මහා ආනිසංසයක් ලබා ගන්නට පුළුවන් මේ බුදු ගුණ භාවනාව සිද්ධ කිරීම නිසා අපි ඊටාම කෙටියෙන් පින්වත් බොහෝ කරුණ තියෙන නිසා මේ කරුණු සිහිපත් කරන්නේ. ඒ වගේම ගුණ නුවණින් පිරිපුන් ජීවිතයක් ගෙවන්නට මේ බුදු ගුණ භාවනාව වැඩිම හේතුවක් වෙනවා. අපේ ජීවිතේ ගුණධම් දියුණු වෙන්න කරුණාව, මෛත්‍රිය, කෘතගුණ සැලකීම මේ වගේ ගුණධම් දියුණු වෙන්නට බුදු ගුණ භාවනාව පුරුදු කිරීම විශේෂ හේතුවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කියන ගුණධර්ම ඇති කරගෙන ජීවත් වෙන්න කියලායි අනුශාසනා කරන්නේ. එතකොට මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයන් නිරතුරුවම මෙනෙහි කරනකොට අපිට මේ බුද්ධ චරිතය පිළිබඳව මහා වැටහීමක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කර ගන්නට පුළුවන් වෙන්නේ මේ කියන බුදු ගුණයන් සිහිපත් කර ගැනීම තුලයි. ඒතකොට ශ්‍රද්ධාව ශක්තිමත් වෙන්නේ බුදු ගුණයන් දැනගෙන ඒ කෙරෙහි පැහැදීම ඇතිවීම තුලින් මේ ජනිත වන්නා වූ ශ්‍රද්ධාවයි ශක්තිමත් ශ්‍රද්ධාවක් බවට පත් වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය ගුණ නුවණින් පෝෂණය කර ගන්නවා නම් ඒ කෙනාට මහෝපකාරී වෙනවා මේ බුදු ගුණ වැඩිම. එතකොට බුදු ගුණ වැඩිමේ ආනිසංසයක් තමයි තමන්ගේ ජීවිතය ගුණ දහමින් පෝෂණය වීම. ඔබට මේ අත්දැකීම ලබන්නට පුළුවන් වෙන්නට ඇති මේ කාල වකවාන තුල අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ බුදු ගුණ භාවනා සිද්ධ කළා. ඔබේ ජීවිතය ඔබට පැහැදිලි වෙනසක් අත්දකින්න පුළුවන් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ බුදු ගුණ වැඩිම හේතුවෙන් ඔබ පාපයට නැඹුරු නොවුන කුසලයට නැඹුරු වුණ ගුණධම් ඇති චරිතයක් බවට අනිවාර්යෙන්ම පත් වෙනවා මේ බුදු ගුණ පුරුදු පුහුණු කිරීම නිසා භාවනා කිරීම නිසා. ඊළඟට පින්වත්නි මේ බුද්ධ ශාසනය තුල අප පිළිවෙත් පුරනකොට මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා තුළින් දැනගන්නවා බරපතලම අකුසලයේ තමයි මිසදුටු ගැනීම. කල්පාවසානයේ මේ ලෝකේ විනාශ වෙනකොට බරපතල අකුසල් සිද්ධ කරගත්ත සත්වයෝ පවා ඒ අපායෙන් නිදහස් වෙලා මනුලොවට හෝ දෙව්ලොවට ගිහිල්ලා ගුණධම් පුරා ගන්නවා. හැබැයි මිසදුටු ගත්ත අයට මොකද සිද්ධ වෙන්නේ? මේ සක්වලින් පිටසක්වලක හෝ අපායකට මාරු වෙන්න සිද්ධ වෙනවා දරුණු මිසදුටු ගත්ත අයට. එතකොට බුදු ගුණ වැඩිම එක්තරා ශ්‍රේෂ්ඨ ආනිසංසයක් තමයි කවදාවත් මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහැ. සම්මා දිට්ඨියෙන් යුක්ත අපි දන්නවා දසවස්තුක සම්මා දිට්ඨිය කියලා සම්මා දිට්ඨික කරුණු 10ක් තියෙනවා. අත්ති දින්නම් අත්ති yittං අත්ති හුතං අත්ති සුඛට දුක්ඛටානං කම්මානං පරං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා ඕපපාතිකා අත්ති ලෝකී සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති ආදී වශයෙන් අපි මේ නිර්වාණ අවබෝධය සඳහා පිළිපන්න කෙනෙක් බවට පත් වෙනකොට අපේ ජීවිතේ වැඩෙන්න ඕන ගුණධර්ම 10ක් සම්‍යක් දෘෂ්ටික වීමේ කරුණු 10ක් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෙන්න මේ කියන සම්‍යක් දෘෂ්ටික වීම අපිට සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ මේ බුදු ගුණ Tamanගේ ජීවිතේ පුරුදු පුහුණු කර ගැනීමත් එක්කයි. එතකොට බුදු ගුණ වඩන කෙනා සම්‍යක් දෘෂ්ටික භාවයට පත් වෙන කවදාවත් මිසදිටු ගන්නෙ නෑ. ගෙවා අවසන් කරන්නට ඉතා අපහසු දරුණු මිසතුරු ගත්ත කෙනෙක් වෙන්නේ නැහැ. මෙන්න මේ බුදු ගුණ වඩන්නට උත්සාහවත් වෙන කෙනා, බුදු ගුණ පුරුදු පුහුණු වෙන කෙනා, බුදු ගුණ භාවනා වඩන කෙනා. ඒ වටිනා ආනිසංසයක්. එතකොට මේ දසවස්තුක සම්මා දිට්ඨිය දන් දීම විපාක තියෙනවා, මහා පූජාවල විපාක තියෙනවා, මව විශේෂයි, පියා විශේෂයි ආදි වශයෙන් මේ කරුණු. එතකොට මේ සම්‍යක් දෘෂ්ටික භාවයට පත් වෙන්න විශේෂ වශයෙන් හේතු වෙනවා පින්වත්නි මේ බුදු ගුණ පුරුදු පුහුණු කිරීම, බුදු ගුණ වැඩිම, බුදු ගුණ භාවනාව සිද්ධ කිරීම. ඊළඟට අපි පින්වත්නි මේ ලෝකයේ පුංචි දරුවෝ විදිහට උප්පත්ති ලැබුවා. කුඩා දරුවෝ විදිහට උප්පත්ති ලැබුව අපි අද වෙනකොට යම්කිසි වයස් සීමාවක ජීවත් වෙනවා. යම්කිසි වයස් මට්ටමක ජීවත් වෙනවා. එතකොට මේ විදිහට අපේ ජීවිතයේ ගෙවලා යම් දවසක අපි මිය පරලෝ යනවා. ඒ දවස අපිට ඒකාන්ත වශයෙන් උදා වෙනවමයි. ඒකට වෙලාවක්, තැනක්, වයස් සීමාවක් මේ කුමක්වත් අපිට කල්ැතුව දැනගන්නට පුළුවන් කමක් නැහැ.
යම් මොහොතක අපට මේ මරණයට මුහුණ දෙන්න සිද්ධ වුණොත් නොබියව මේ මරණයට මුහුණ දීමේ හැකියාව ලැබෙනවා. ඒක මේ බුදු ගුණ භාවනා වැඩිීමේ ආනිසංසයක්. හරියට නිදා පිබිදියාක් මෙන් සුගතියේ උප්පත්තිය ලබන්න හේතුවක් වෙනවා බුදු ගුණ වඩපු ඒ ආනිසංසයක් විදියට. යම් කෙනෙක් බුදු ගුණ වඩනවා නම් බුදු ගුණ භාවනාව සිද්ධ කරනවා සජ්ජායනා කරනවා නම් ඒක නා නොබියව මරණයට මුහුණ දෙනවා. මේ ලෝකයේ සත්‍යෝ ඊටාම දැඩිසේ බිය වෙන හේතුවක් තමයි මරණය කියලා කියන්නේ. මරණ ස්වභාවයට බිය වෙනවා මේ සත්‍යය. මේ ලෝකයේ සත්‍යය. හැබැයි බුදු ගුණ පුරුදු පුහුණු කරන කෙනා කවදාවත් මරණයට බිය වෙන්නේ නැහැ. මරණ ස්වභාවයට මූණ දෙන්නේ බොහොම කැමැත්තෙන්, බොහොම සතුටින්, ඒ උපේක්ෂාවෙන් දරාගෙන ඒ මරණ ස්වභාවයට තමන්ගේ ජීවිතය යොමු කර ගන්නවා. ඒ ස්වභාවය මනාවට අවබෝධ කරගෙන ඒ සඳහා මූණ දෙනවා. ඉතින් මෙය බුදු ගුණ වැඩිීමේ ආනිසංසයක් වෙනවා. ඊළඟට පින්වත්නි අපට මේ සමාජයත් එක්ක ගනුදෙනු කරනකොට අනික් අයට ප්‍රියමනාප වීම ඉතාම අවශ්‍ය දෙයක්. තව කෙනෙකුට ප්‍රියමනාප වෙන්නට නම් අපේ ප්‍රිය දැකුම් ස්වභාවයක් තියෙන්නට ඕන. අනික් කෙනෙකුට ප්‍රිය වූ ස්වභාවයක් ඇති වෙන්නට ඕන. මේ සමාජයේ ප්‍රියමනාප කෙනෙක් විදිහට ජීවත් වෙන්න. එතකොට මේ තථාගත බුදුරජාන් වහන්සේගේ අනන්ත බුදු ගුණයන් යම් කිසි කෙනෙක් පුරුදු පුහුණු කරනවා නම් භාවනාවක් විදියට වඩනවා නම් ඒ කෙනාගේ මුහුණ පැහැපත් වෙනවා. මොකද ඒ බුදුරජාන් වහන්සේගේ බුදු ගුණයන් තුලින් Tamanගේ චිත්තසංතානික කුසල් වැඩෙන නිසා පිරිසිදු වූ පවිත්‍ර වූ సంతాනයක් ඇතුව ජීවත් වෙන නිසා මුහුණේ පැහැය වර්ධනය වෙනවා. එතකොට ඒ ආනිසංසයක් තමයි බුදු ගුණ වැඩිම හේතුවෙන් ලැබෙන ditta ධම්ම වේදනීය ආනිසංසයක් බවට පත් වෙනවා. ඊළඟට අපට මේ ජීවිතයේ ගත කරන නොයෙකුත් උපද්‍රවයන් එළමෙන්නට පුළුවන්. දැන හෝ නොදැන නොයෙකුත් උපද්‍රවයන් එළමෙන්නට පුළුවන්. වස විස, ගිනි, අවි ආයුධ වලින් විපත් පැමිණෙනකොට ඒ වගේ අවස්ථාවක් අපි මූණ දුන්නොත් ඒ වගේ තත්යකටපත් වෙලා අපි ඒ තුලින් පීඩාවටපත් නොවන ස්වභාවයකටපත් වෙනවා මේ බුදු ගුණ පුරුදු පුහුණු කරලා තියෙනකොට. ඉතින් මේ පින්නතුන් අහලා ඇති අපේ ශ්‍රී ලංකා දීපේ සිදුවන අතීතයේ සිදුවන එක්තරා සිදුවීමක්. ඊටම පූජනීය පුණ්‍යවන්ත ස්ථානයක් ඔබ අහලා ඇති දීඝවාපිය චෛත්‍යරාජානන් වහන්සේ. මේ චෛත්‍යරාජානන් වහන්සේ පිරිසිදු කරලා හුණු පිරියම් කරන අවස්ථාවක එක්තරා තරුණ භික්ෂූන් වහන්සේ නමක් බලාපොරොත්තු නොවන වෙලාවක පය ලිස්සලා ඒ චෛත්‍යරාජානන් වහන්සේගේ ගර්භය සමීපේ හිටපු උන්වහන්සේ බිමට ඇදගෙන වැටෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ පහළ හිටව වැඩි හිටි මහ තෙරුන් වහන්සේලා ප්‍රකාශ කරනවා ආයුෂ්මතුනි දජග්ග සූත්‍රය සිහිපත් කරන්න. දජග්ග සූත්‍රය ඔබ රකීවා කියලා ඒ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනකොට ඒ බුදු ගුණ සිහිපත් කිරීම නිසා දජග්ග සූත්‍රයේ සඳහන් වෙන බුදු ගුණ සිහිපත් කිරීම නිසා ඒ තරුණ භික්ෂුන් වහන්සේගේ ජීවිතය ආරක්ෂා වන නිරුපද්‍රිතව උන්වහන්සේට පොළොව තලයට බසින්නට පුළුවන් වෙනවා අපහසුතාවයකින් තොරව ඒ බුදු ගුණ සිහිපත් කිරීම එක්ක. මේ වගේ මහා ආනිසංසයන් තියෙනවා බුදු ගුණ වැඩිවීමත් එක්ක. ඒ වගේම ඔබ අහලා ඇති එක්තරා පුංචි පුතෙක් Tamanගේ පියා සමග වනාන්තරයට ගියාට පස්සේ පියාණන්ගෙන් මේ දරුවා වෙන් වෙනවා. පැයබෝ වුණාට පස්සේ මේ දරුවා Taman ගමන් කරපු කරත්තයේ යට බැඳලා තියෙන එක්තරා ගෝණියක් වගේ තියෙන එහි Taman තනි වෙලා හුදකලා වෙලා ඉන්න නිසා පියාණන් Tamanගෙන් මග ඇරුණු නිසා මේ දරුවා රාත්‍රී නිදාගෙන ඉන්නවා. එක්තරා අමනුෂ්‍යෙක් ඇවිල්ලා මේ දරුවාගේ පයින් අදිනවා. මේ අමනුෂ්‍යයා රෞද්‍ර අමනුෂ්‍යෙක් වනාන්තරයේ හැසිරෙන.
ඉතින් ඒ වෙලාවේ මේ දරුවා මීට කලින් පුරුදු කරලා තිබුණා නමෝ බුද්ධාය කියන බුදුරජාන් වහන්සේ නමස්කාර වේවා කියන මේ පාඨය. මේ බුදුගුණ වැඩිම බුදුගුණ සිහිපත් කිරීම පුරුදු වෙලා තිබුණා. ඉතින් ඒ වෙලාවේ අර අමනුෂ්‍යයාට මේ දරුවාට කිසිම හිංසාවක් කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඒ බුදුරජාන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කිරීමේ මේ දීර්ඝ ප්‍රවෘත්තියක්. නමුත් වේලාව අපිට ඒ දීර්ඝ වශයෙන් සිහිපත් කරන්න අවකාශ නොලැබෙන නිසා ඔබට මේ ආනිසංස මතක් කරගන්න සිහිපත් කරගන්නටයි මේ කරුණ සිහිපත් කරන්නේ. එතකොට පින්වත්නි මේ බුදුගුණ වඩනකොට ඒ කෙනා নিরතුරුවම මේ බුද්ධ ශාසනය කෙරෙහි නැඹුරු වෙච්ච කෙනෙක් වෙනවා. මේ බුද්ධ ශාසනය කෙරෙහි යොමු වෙච්ච කෙනෙක්. එතකොට මේ බුදුගුණ නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කරන ඒ ආනිසංසයක් විදිහට අනාගතයේ යම් දවසක මටත් බුද්ධ රාජ්‍ය හිමි වේවා බුදු බව අවබෝධ කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවන් පවා සිද්ධ කරන්නට මේ බුදුගුණ බහුල වශයෙන් පුරුදු කරන කෙනාට සිත් පහළ වෙන්නට පුළුවන්. බුදුගුණ ප්‍රාර්ථනා කරන උතුමන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙනවා. ඉතින් වර්තමානයේ පවා එවැනි උතුමන් වහන්සේලා පිළිබඳව අපි අහලා තියෙනවා. ඉතින් අතීතයේ යම්කිසි උත්තම පුරුෂයෙකුට බුදු බව සඳහා අදහසක් ඇති වුණ නිසායි වර්තමානයේ අපි මේ වගේ බුද්ධ ශාසනයක් ලබාගෙන මේ වගේ පිළිවෙත් පුරන්නේ ගුණධම් දියුණු කරන්නේ. එතකොට යම් කෙනෙක් බුදු ගුණ වඩනවා නම් බුදු ගුණ පුරුදු පුහුණු කරනවා නම් ඊ ආනිසංසයක් විදියට බුදු ගුණ ප්‍රාර්ථනා කරනකොට බුදු ගුණ වඩනකොට බුදු ගුණ තුලින් යම් සත්‍යක්‍රියාවක් සිද්ධ කරනොත් මෙවැනි කුසල් වඩා ගන්නකොට ඒ කෙනාට බුද්ධත්වයේ සඳහා පවා අදහස් ඇති වෙන්නත් පුළුවන්. මම අනාගතයේ යම් දවසක බුද්ධත්වයටපත් වේවා කියන අදහස් ඇති කරගෙන ගුණධම් දියුණු කරගන්නට ආරම්භ කරන්නට හේතු යෙදෙනවා මේ බුදු ගුණ භාවනා වැඩිමත් එක්ක. ඒ වගේම මේ බුදු ගුණ වඩනකොට පින්වත්නි හිත හරිම පිරිසිදුයි. හරියට බුදු මැදුරක් වගේ තමන්ගේ චිත්තසංතානෙ. බුදු මැදුරක් තුල කිලිටි ස්වභාවයක් කිසි කලක ඇති වෙන්නේ නැහැ. ඒ වගේ තථාගත බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න බුදු කුටියක් හා සමානයි මේ බුදු ගුණ වඩන චිත්තසංතානෙ. එවැනි පවිත්‍ර సంతානයකින් දිවි ගෙවන්නට පුළුවන් බුදු ගුණ වඩනකොට. මේ බුද්ධ ශාසනය පහළ වෙලා තියෙන අවස්ථාවල සමහර කෙනෙකුට පින්වත්නි බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න තරම් හිත නොයදුන අවස්ථා තිබිලා තියෙනවා. සමහර උපක්ලේශයන් ඉස්මතු වීම නිසා අතීතයේ බොහෝ කුසල් වඩාගත් අය පවා බුදුරජාන් වහන්සේ දකින්නට නොආපු අවස්ථා අපි අහලා තියෙනවා. එහෙම අවස්ථාවක බුදුරජාණන් වහන්සේට අතීතයේ යම් කිසි කෙනෙක් බුදු ගුණ වඩලා තියෙනවා නම් ඒ කෙනා පිළිබඳව බුදුරජාණන් වහන්සේට ආරමුණු වෙනවා. ඒ ආරමුණු වෙන්නේ බුදු ගුණ වැඩිීමේ ආනිසංසයක් විදියටයි. යම් කෙනෙක් නිරතුරුව බුදු ගුණ වඩනවා නම් දිවා රාත්‍රී කාලවල එහි ආනිසංසයක් විදියට යම් බුද්ධ ශාසනයක් තුල බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්න අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දකින්ට තරම් හිතක් නොයෙදෙන යම් උපක්ලේශයක් ඉස්මතු වෙලා තිබුණොත් බුදුරජාණන් වහන්සේ එවැනි පින් ඇති අය සමීපයට පවා වැඩම කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ආරමුණු වෙනවා එවැනි බුදුගුණ වඩලා අතීතේ පුරුදු කරපු සිත් පුරුදු කරපු අය කෙරෙහි බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ධර්ම දේශනා කරන සිදුවීම් තියෙනවා. ඊළඟට පින්වත්නි යම් කිසි කෙනෙක් බුදුගුණ වඩලා බුදුගුණ භාවනා කරලා ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් යුක්තව පවිත්‍ර సంతාණයෙන් යුක්තව යම් ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා ඒ ප්‍රාර්ථනාව සමුර්ධ කරගන්නට පුළුවන්. ඉතින් අපි හැම දෙනාමත් මේ බොහෝ කාලයක් තිස්සේ බුදුගුණ වඩලා බුදුගුණ සජ්ජායනා කරලා මේ භාවනාවක් වශයෙන් බුදුගුණ තමන්ගේ సంతානයේ පුරුදු පුහුණු කරගෙන ශ්‍රද්ධාව ජනිත කරගෙන මේ ප්‍රාර්ථනාවක් කරනවා මේ ලෝකවාසී කොරෝනා පීඩාවට පත් වෙලා ඉන්න හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව. එතකොට මේ ප්‍රාර්ථනාව සමුර්ධ කරගන්න පුළුවන්. ඒ සමුර්ධ වෙනවා ඒකාන්තයයි. මොකද මේ බුදුරජාන් වහන්සේගේ බුදුගුණ වඩලා බුදුගුණ භාවනාවක් වශයෙන් පුරුදු පුහුණු කරලා ප්‍රාර්ථනා කිරීම තුළින් ඒකාන්ත වශයෙන් ඉෂ්ට කරගන්නත් පුළුවන්.
ඒ වගේම ඔබට යහපත් අරමුණක් තියෙනවා ඔබේ ජීවිතයේ මේ බුදු ගුණ පුරුදු කරලා බුදු ගුණ භාවනා කරලා ඔබ ප්‍රාර්ථනා කරොත් ඒ ප්‍රාර්ථනාව සමුර්ධ කරගන්නට පුළුවන්. මනාව සීලයක පිළිපදලා සීලාදී ගුණ සම්පූර්ණ කරගෙන බුදු ගුණ වැඩිීමෙන් තමන්ගේ సంతානියම් බලාපොරොත්තුවක් ඇති කරගෙන ඉන්නවා නම් ඒ බලාපොරොත්තුව සමුර්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට පින්වත්නි මේ බුද්ධ ශාසනය තුල අපි පිළිවෙත් පුරනකොට ගුණධම් දියුණු කරනකොට අපිට මේ ධර්මයේ මතක තියා ගැනීම ඉතාම වැදගත්. මේ ධර්මයේ ප්‍රගුණ කරන අපට වැඩපිළිවෙලක් තියෙනවා. සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්දා. සුතා මේ ධර්මයේ හොඳට ශ්‍රවණය කරන්නට ඕන. දතා ඒ අහපු ධර්මයේ ශ්‍රවණය කරගත් ධර්මයේ ධාරණය කරගන්නට ඕන. වචසා ಪರಿචිතා වචනෙන් පුරුදු පුහුණු කරන්නට ඕන. සජ්ජායනා කරන්නට ඕන. මනසානුපෙක්ඛිතා මෙනෙහි කරන්නට ඕන. දිට්ඨියා සුප්පටි විද්දා නිර්වාණ අවබෝධය සඳහා හිතේ කෙලෙස් දුරවන විදියට මේ ධර්මය ප්‍රතිපදාවක් විදියට මේ ධර්මානුකූල ජීවිතය පවත්වා ගන්නට ඕන. මෙන්න මේ වැඩපිළිවෙල පුරුදු කර ගන්නට නම් පින්වත්නි අපිට මේ ධර්මී මතක තියා ගැනීම වැදගත්. යම් කිසි කෙනෙක් නිරතුරුව බුදු ගුණ කෙරෙහි යොමු වෙච්ච හිතක් ඇති කෙනෙක් නම් ඒ කෙනාගේ හිත සමාධිමත් හිතක්. බුදු ගුණ භාවනාව තුළින් හිත එකඟ කර ගන්නට පුළුවන්. ඒ එකඟ කර ගැනීම නිසා ධාරණ ශක්තිය වර්ධනය වෙනවා. ධාරණ ශක්තිය වර්ධනය වෙනකොට අහන ධර්මපදයක් පාසා ඒ ධාරණය කර ගැනීම හැකියාව තියෙනවා. එතකොට ධාරණය කරගත්තේ ධර්ම කරුණු තමන්ගේ ජීවිතයේ ප්‍රායෝගිකව පුරුදු පුහුණු කර ගන්නට පුළුවන්. යම් කිසි කෙනෙක් ධර්මයක් ශ්‍රවණය කරලා ඒ අහගත්ත ඉගෙනගත්ත ධර්ම කරුණු ටික ඉක්මනින් අමතක කරලා දානවා නම් එහෙම අමතක වෙන ස්වභාවයක් තියෙනවනේ ඒ කෙනාට මේ ධර්මයේ ප්‍රගුණ කරගන්න පහසු වෙන්නේ නැහැ. ඔබට ජීවිතයේ යම්කිසි අවශ්‍යතාවයක් එනවා නම් යම් කරදරයකට පත්වලා ඉන්නවා නම් ධර්මයේ ඒ මොහොතේ මතක් කරගන්න පුළුවන් නම් ධර්මානුකූලව Tamanට එළඹුණ කරදරයට ධර්මානුකූල විසඳුමක් හොයා ගන්නට පුළුවන් නම් ඒ තුලින් ඔබට ඔබේ ජීවිතේ සැනසීමෙන් ගත කරන්න පුළුවන්කම තියෙන. ඒ කරගන්න පුළුවන් වෙන්නේ ධාරණය කරගන්න පුළුවන් නම් මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය. එතකොට ඒ සඳහා අවකාශ ලැබෙනවා බුදු ගුණ භාවනාව පුරුදු පුහුණු කිරීම. මේ බුද්ධ ශාසනයේ අපි ගුණවත් භාවයන් නිරතුරුව පුරුදු පුහුණු කරනවා. එතකොට යම් කිසි කෙනෙක් නිරතුරුව බුදු ගුණ වඩනකොට ඒ කෙනා කෙරෙහි නම්‍යශීලී බවක් අනෙක් අයගේ පවතිනවා. යම් කිසි කෙනෙක් බුදුරජාන් වහන්සේගේ බුදු ගුණ නිරන්තරයෙන්ම මෙනෙහි කරමින් තමන්ගේ ජීවිත කාලය ගෙවනකොට ඒ හේතුවෙන් හිතේ ඇතිවෙනා වූ ශක්තිය නිසා අනික් අය හරි ඉක්මනට ඒ ගුණ ධර්ම එක්ක නම්‍යශීලී වෙනවා. කීකරු වෙනවා. කියන දේ ඊටාම හොඳින් අහන ස්වභාවයකට පත් වෙනවා. ඒ මේ බුද්ධ ශාසනය තුල අපිට ධර්ම දේශනා කරනකොට මේ ධර්මයේ තව කෙනෙකුට යොමු කරනකොට ඒ මහා උපකාරී වෙන හේතුවක් වෙනවා. එතකොට පින්වත්නි මෙන්න මේ කියන බුදු ගුණ වැඩිීමේ ආනිසංසයක් තමයි ඔබ කල්යාණ මිත්‍රයෙක් විදිහට තව කෙනෙකුට ධර්මයේ කියලා දෙන්න උත්සාහවත් වෙනවා නම් ඔබේ වචනය පිළිගන්නා ස්වභාවයක් ඇති වෙනවා. ඔබ බුදු ගුණ වඩලා තියෙනවා නම්. දැන් සමහර විට සමහර දෙමව්පියන්ට දරුවන්ට මේ ධර්මයේ කියලා දෙන්නට ඕන. විශේෂයෙන්ම ওই විදේශ රටවල වාසය කරන දෙමව්පියන්ට ඒ රටවල තියෙන පරිසරයන් එක්ක දරුවෝ ධර්මයට යොමු කරන්න ලොකු උත්සාහයක් තියෙනවා. හැබැයි මේ පරිසරයන් වල ජීවත් වෙන දරුවෝ මේ පරිසරයන් එක්ක ධර්මයට නැඹුරු නොවන ස්වභාවයක් නැති වෙනවා. නොයෙකුත් විසමාචාරී පැවතුම් ඇතුව ජීවිත ගත කරන්න යොමු වෙන දරුවෝ ඉන්නවා. ඒ වගේ දරුවන් ඉන්නකොට යම්කිසි දෙමව්පිය කෙනෙක් මවෙක් හෝ පියෙක් හෝ බුදු ගුණ වඩලා හිත පුරුදු කරගෙන තියෙනවා නම් ඒ බුදු ගුණ වැඩිීමේ ඒ පුරුද්ද නිසා තමන්ගේ දරුවන්ට මේ ධර්මයෙන් උපදේශයක් දෙනවා නම් යහපත් ජීවත් වෙන්න යම් යම් යහපත් කරුණු කියලා දෙනවා නම් ඒ කෙරෙහි දරුවෝ නැඹුරු වෙනවා. එය දෙමව්පියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් බවට පත් වෙනවා. ඊළඟට පින්වත්නි යම් කිසි කෙනෙක් මේ බුද්ධානුස්සති භාවනාව
පුරුදු පුහුණු කරලා දැන් බුද්ධානුස්සති භාවනාව කියලා කියන්නේ මූල කර්මස්ථානයක්. මූලිකව පුරුදු කරන්නට ඕන කර්මස්ථානය බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති කියලා මේ අනුස්සති භාවනා තියෙනවා. අපි අනික් භාවනාවන් ආනාපානසති භාවනාව වගේ කර්මස්ථානයන් පුරුදු කරන්න කලින් පුරුදු කරන්නට ඕන භාවනාවන්. එතකොට මේ බුද්ධානුස්සති භාවනාව පුරුදු කරලා තියෙනකොට තමන්ගේ සමාධිය ගැඹුරු සමාධියක් කරා යොමු කරගන්නට යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ කෙනාට බුද්ධානුස්සති භාවනාව පුරුදු කර ගැනීම ඉතාම ශ්‍රේෂ්ඨ උපකාරයක් බවට පත් වෙනවා, ආනිසංසයක් බවට පත් වෙනවා. මේ බුදු ගුණ භාවනාව පුරුදු කර ගැනීම මෙවැනි ආනිසංසයන් විශාල වශයෙන් අපේ ජීවිතය ළඟා කර ගන්නට පුළුවන්, ලබා ගන්නට පුළුවන් වටිනා වූ සත්ක්‍රියාවක් තමයි ගරුතර මහා සංඝරත්නයත් පින්වත් ඔබ හැම දිනාමත් ඒක රාශී වෙලා මේ පුරා මාසයක් තිස්සේ මේ සිද්ධ කළේ තථාගත බුදුරජාන් වහන්සේගේ නවආරාධි බුදු ගුණයන් සජ්ජායනා කිරීම තුලින්. ඒ නිසා මේ වෙලාවේ අපි උත්සාහ කළා ඔබට වේලාවේ පමණින් මේ තථාගත බුදුරජාන් වහන්සේගේ බුදු ගුණ වැඩිමේ ආනිසංසයන් කියලා දෙන්නට. මේ කරුණ වශයෙන් ඉතා ඉක්මනින් කෙටියෙන් මේ කරුණ ඔබට සිහිපත් කරන්නට යෙදුනේ. විස්තරාර්ථ වශයෙන් වැඩි වශයෙන් පැහැදිලි කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. කාල වේලාව අපට මේ වෙලාවේ සුදුසු පරිදි යොදා ගන්නට හේතු වෙන නිසා ඒ නිසා මේ මොහොතේ ඔබ හැම දිනම මේ තථාගත බුදුරජාන් වහන්සේගේ බුදු ගුණයන් සජ්ජායනා කිරීමෙන් බුදු ගුණ භාවනා සිද්ධ කිරීමෙන් ලැබෙන ආනිසංසයන් යම් තරමක් දුරට ශ්‍රවණය කර ගන්නට යෙදුණා. මේ සිදු කරගත්තා වූ උතුම් වූ ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් ඔබට නිරෝගී සුව දීර්ඝායු සම්පන්නිය සැලසේවා. මේ ලෝකේ පීඩාවට පත්ලා ඉන්න හැම දිනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සුවසේ මේ ජීවිතය ගත කරන්න මේ ආශිර්වාදයන් ඒකාන්ත වශයෙන් හේතු වාසනා වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් දෙව්ලොව සනසිත්වා අපවත් ලෝකයා සම්බුද්ධ ශාසනයත් චිරාත් කාලයක් ආරක්ෂා කරත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සනසිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. උතුම් ධර්ම ශ්‍රවණාන් සංස බලයෙන් ඔබ හැම දිනාටම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසනසී වැඩවදාළ ශාන්ති ලක්ෂණ අමා මහ නිවනින් සනසීම සඳහාම මේ උදාාරතර පුණ්‍ය ශක්තිය පාරමීගාමී කුසලයක්සේ හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්දං පස්සිතුං වන්දේ තුං පරං සාරිපුත්තාදි තේරානං ආගතං පටි පාඨියා සද්දා සීලං දයාසං බුද්ධ පුත්ත